550 ජාතක පොත් වහන්සේ තුල සඳහන් චුල්ලසෙට්ටි ජාතක කතා පුවතයි මේ. දේශකයානු කාව්‍යශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩලමත්තේ නන්දරතන ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සනරාමර බුදු සමිඳේ සනරාමර බුදු සමිඳේ සත්වග සැනසු ගුණ සයුරේ ගිලී නහන්නෙමි මම නිබාන්දේ මුනි පාද පියුම් යුග වන්දනා මුනි පාද පියුම් යුග වන්දනා. අමාදහම් කාන්ද රැස් විහිදේ දිනු දනන් නැත බොහෝ සසරේ කිමි දෙන්නට මුනි බන අතරේ නමදින්නේමි සදහම් මම නිබාන්දේ නමදින්නේමි සදහම් මම නිබාන්දේ. සන්තාන දුක්ගින්න වනසාලන් සීලාදි ගුණ පුන්න ඕරාසපුත් සාසන අම්බරේ දිලිතරු පෙළවන් වන්දාමි වන්දාමි මහ සංඝ සැරියුත් වන්දාමි වන්දාමි මහා සංඝ සැරියුත්. රජගහනුවර ජීවක නම් අඹ උයනේ සමවත් සුවෙන් බුදු හිමි වැඩ සිටින දිනේ සමිඳුන් චුල්ල පන්තක හිමි පැවසෙනේ කවි කර කියන්නෙමි ඇසුවොත් සතුට දැනේ. කතාව චුල්ලසෙට්ටි යන නාමෙනි බබලන්නේ රජගහනුවරට ඔබමා දැන්ගෙන යන්නේ මහදනවත් ඉසුරින් පිරි සිටුමැදුරක් වන්නේ සිටුමැදුරම එළිය කරන දියණියක්ද උන්නේ සොඳුරුයි ඇය
සිරියාවයි රූපෙන් බබලනවා කල්යෑමෙන් පෙම් සිතුවිලි ඇගේ සිත තුල වෙනවා ආදරයේ සොඳුරු හැඟුම් ඉඟි බිඟි පෙන්වනවා මැදුරේ මේ කරුවෙකු හා පේමෙන් පැටලෙනවා මෙහෙ කරුහට ආදරයෙන් සිත්මල් යායම දෙනවා කල්යෑමින් මේ සිනහස තව තව මෝරනවා දෙමහල්ලෝ දැනගත්තොත් විපතක් සිදු වෙනවා සඳපානේ පැනලා යන්න කතිකාවක් වෙනවා මේ ආකාරයෙන් රජගහනුවර මහදන සිටානන්ගේ දූ කුමරිය මැදුරේ සේවය කරන මෙහෙකරුවෙකු සමග ආලවන්තකමක් ඇති කරගන්නවා එය දින සති මාස ගත වී යන විට සෙනෙහස වැඩි වුණා සිටු දෙමහල්ලෝ මේ කාරණය දැනගත් විට අනර්ථයක් සිදුවන්නේ යැයි සිතා සඳ එළිය ඇති රාත්‍රියක පැනලා යන්නට තීරණය කරා ඒ අනුව කුමරිය හස්තසාර වස්තුවත් රැගෙන ඒ කියන්නේ අතේ ගෙන යා හැකි වස්තුව ඒ සියල්ල අරගෙන දෙදෙනාම රහසේ දුර ඈත පිටිසර ගම්මානයකට පැනලා යනවා සිටුමාලිගේ සැප සම්පත් අත්හරිමින්නේ ආදරයට ඒ හැමදේ යට කරලන්නේ දෙදෙනා දැන් හරි සතුටින් ජීවත් වන්නේ මේ අතර මව් පදවියේ සුබ ලකුණු පෙනෙන්නේ හිමි සඳහරි ආදරයෙන් ඇයව රකින්නවා සිතේ පරිදි හැමදේමත් ගෙනවිත් දෙනවා කල්යෑමින් දස මාසය දැන් ලං වෙනවා කුමරිතුමෝ මේ විදියට හිමිට කියනවා මාගේ හිමියනි අනේ අසන්න ආසයි මට මහා ගෙදරට යන්න දරුවා බිහිවෙන දිනලං වෙන්න
කලින් යාමුද අපි බිය නොමවන්න. ස්වාමීනි, දරුවා ලබන්න දැන් කාලය ළඟයි. අපගේ ඥාති කිසිවෙකු මෙහි නැති නිසා මෙවැනි මොහොතක දියණියක් අම්මා ළඟ සිටීනම් වඩා හොඳ යයි කියමින් අපි රජගහ නුවර මැදුර බලා පිටත් වෙලා යමු කියලා ඇය කීවත් ස්වාමියා එයට පිළිතුරක් නොදී හෙට යමු අනිද්ද යමු කියා දින කල් දමන්නට වුණා. එනිසා එක දවසක් ස්වාමියා නිවසින් බැහැරව ගියාට පසු අසල්වැසි නිවසට කාරණාව සිහි කොට කුමරිය තනියම යනවා මව්පිය සුව ලැබුමට. හිමි සඳ නිවසට එනවා කාරණාව වැටහෙනවා ඉක්මන් කර ඇය සොයන්න ලුහු බැඳ බැඳ ඔහු යනවා. කුමරි මගදි හමුණා මග විඩාව ඇති වුණා. ඒ නිසාම පුංචි පුතා බිහිවෙන්නට සැරසුණා. සිතන දෙයක් නොම වෙනා නොසිතූ දේ ඉටු වෙනා. මහමගදී මේ කුමරිට පුංචි පුතා බිහි වුණා. පුංචි පුතා බිහි වුණා. යලි නිවසට පැමිණෙනවා සතුටින් දින ගත වෙනවා. මගදී ලැබුණු නිසා පුතුට පන්තක යන නම දෙනවා. පන්තක යන නම දෙනවා. ඇය සිටු මාලිගාවට යන්න පිටත් වෙලා අතරමඟදී ස්වාමියා සොයාගෙන පැමිණියා. සිතූ දෙයක්ම නොව නොසිතූ දෙයක්ම එතනදි වෙනවා. තම ස්වාමියා ඉදිරියේම මහමගදී කුළුඳුල් දරුවා බිහි වෙනවා. දෙදෙනාම සතුටින් නිවසට පැමිණ දරුවා මගදී ලැබුණ නිසා පන්තක යන නාමය පුතුණුවන්ට තබනවා. එසේ දරුවා සමග සතුටින් කාලය ගත වී යන විට සීනාගංගේ කිරි සුවඳේ මොවුන් බැඳෙනවා. දෙවැනි වාරත් මව් පදවියේ ලකුණු පෙනෙනවා. පෙර පාරිදිම කාලය ගත වීලා යනවා. සිටු මාලිගයට යමු අපි කුමරි කියනවා. ඇයගේ වදනට හිමිකන් දෙන්නේ මැරුවත් කම් නැත සිත දැඩිවන්නේ. කුමරිය හාදරුවත් සමගින්නේ
රජගහනුවරට පිටවී යන්නේ මේ විලසට මේ අය දැන් යනවා කුමරීට ඇඟපාත රුදාව එනවා දෙවැනි පුතත් මග දිය හමුවන්නේ චුල්ලපන්තකය නම හිමිවන්නේ අයියයි මල්ලි ඇති දැඩි වන්නේ සතුටින් කාලය ගත වී යන්නේ සෙල්ලම් කෙරුමට දරුවන් දෙදෙනා ගමේ ළමුන් හා එක් වෙනවා ඒ අතරෙදී ළමයින් එක් වී නෑදෑකම් ගැන විමසනවා ආච්චිසියා නැන්දලා මාමලා පිළිබඳ තොරතුරු කියවෙනවා මහපන්තක හා චුල්ලපන්තකට නෑදෑ ප්‍රශ්නය මතුවෙනවා නෑදෑ ප්‍රශ්නය මතුවෙනවා මහාපන්තක චුල්ලපන්තක කියන මේ දරුවන් දෙදෙනා අසල්වැසි ළමයින් සමග සෙල්ලම් කරනවා ඒ අතරෙදී මේ ළමයින් ආච්චිසීයා නැන්දල මාමල ගැන තොරතුරු කතා කරනවා මහාපන්තකටත් චුල්ලපන්තකටත් මේ ගමේ කිසිම නෑදෑයෙක් නොමැති නිසා අනිත් යහළුවන් ඒ ගැන ඔවුන්ගෙන් අසන්නට වුණා කිසිවක් නොදන්නා මේ දරුවන් දෙදෙනා නිවසට පැමිණ අම්මාට මෙසේ කියනවා අපි සෙල්ලම් කරන අතරේ ආච්චි සීයා නැන්ද මාම කියලා මෙහෙම ඥාතීන් ගැන අපේ යහළුවෝ කතා කරනවා අපේ ඥාති කොහෙද ඉන්නේ කියලා ඔවුන් නිතරම අහන්නට වුණා අම්මේ එනිසා මොහොතක් ඉන්න මම අම්මාගෙන් අහලා ඔබට කියන්නම් කියලා කීවා එනිසා අපට කියන්න අපේ ආච්චි සීයා නැන්දල මාමලා කොහෙද ඉන්නේ කියලා ආදරණීය අම්මේ මේ ආදරණීය අම්මා මේ දරුවන්ට මෙන්න මෙහෙම කියනවා අහන්න මගේ හොඳ චූටි පුතාලා නෑදෑයින් ඔබටත් ඉන්නේ රජගහනුවරැති මහසිටු මැදුරේ ආච්චි සීයා මයි ඉන්නේ තව නෑදෑයින් බොහෝ පිරිස් නැත ඇසුවිට ඒ ගැන පවසන්නේ ආච්චි සීයා බලන්න යන්නට දරුවන් දෙදෙනා පවසන්නේ
තම ඥාතීන් ගැන කී විට මහා පන්තකටත් චුල්ල පන්තකටත් ආච්චි සීයා බලන්න ආසාවක් ඇති වෙනවා. අනේ අම්මේ අපේ යහළුවෝ නම් නෑදෑයින් බලන්නට යනවලු. අපිත් යමුදැයි පවසමින් නිතර නිතර ඇයට කරුණු පවසනවා. ස්වාමියා නිවසට ආවිට මෙසේ පවසනවා. ස්වාමීනි, අපගේ දරුවන් ආච්චි සීයා ගැන අහනවා. මා කරුණු කීවා. ඔවුන්ට රජගහ නුවර යන්නට ඕන කියනවා. ඒ නිසා අපි බිය නොවි යමු යයි කියා ස්වාමියාවත් කැමති කරවාගෙන දරුවන් දෙදෙනාත් සමග රජගහ නුවර බලා යන්නට පිටත් වුණා. රජගහ නුවර දොරටුවෙහි නවාතැන්ගෙන සිටු මාලිගාවට පණිවිඩයක් යවනවා. තමන් දරුවන් දෙදෙනා සමග පැමිණී සිටින බවට. පණිවිඩකරුවෙහි යනවා. සිටුතුමාව හමු වෙනවා. දියණිය තම දරුවන් හා පැමිණ ඇතැයි පවසනවා. පැමිණ ඇතැයි පවසනවා. සිටුතුම ඒ ගැන සිතනේ අපට නිගාව කිදුන්නේ. කුමටද මේ නැවත ඇවිත් අපට නිගාවන් දෙන්නේ. අපට නිගාවන් දෙන්නේ. ඒ ලෙස කියා සිටුතුම පණිවිඩ කාරුට දරුවන් ගැන ආසයි හද ඇති සතුට පිට. මහවුන් වැරදි කළමුත් දරුවන් පලි නෑ ඊට. කැඳවන් එන්න දරුවන් දෙදෙනා මෙහෙට. මහවස්තුවක් කුමරිය හට සිටුතුම දෙන්නේ. ඒවත් රැගෙන යන්නට යැයි පවසන්නේ. දරුවන් දෙදෙන සිටු මැදුරට ආරගන්නේ. සියා ආච්චි හා සතුටින් ඉන්නේ. මේ ආකාරයෙන් මුණුපුරන් දෙදෙනාව සිටුමාලිගයේ නතර කරවාගෙන තම දියණියට බොහෝ වස්තුව දීලා නුවරින් පිට වී යන ලෙස සිටුතුමා පවසනවා. ඔවුන් දෙදෙනා සුපුරුදු නිවසට පැමිණ සතුටින් ජීවත් වෙනවා. සිටුතුමා සමග පුංචි දරුවන් දෙදෙනා ඉතා ආදරයෙන් ඇති දැඩි වෙනවා. දිනපතාම සීයත් සමග ලෝතුරා බුදු පියාණන් වහන්සේ සමීපයට බණ ඇසීමට යනවා. මෙසේ ටික දිනක් ගිය විට එක දවසක් මහා පන්තක මෙන්න මෙහිම කියනවා. දිනපතාම වෙහෙරට ගොස් බුදු සමිඳුන් වඳිනවා. සිතේ නැගෙන මහ සතුටින් මහ පන්තක
කියනවා බුදු සමිඳුන්ගේ බණ පද සිතට සතුට දැනෙනවා සියේ මට මහාන වෙන්න ආසාවක් තියෙනවා අනේ හොඳයි මගේ පුතේ සියා පවසනවා බුදු සමිඳුන් හමුවට ගොස් මේ පිළිබඳ කියනවා කාගෙත් අනුමැතිය පරිදි බුදු සසුනට පුදනවා මහපන්තක නමින් එදා පැවිදි බිමට වඩිනවා පැවිදි වෙලා මහපන්තක ශාසන සුව විඳින්නේ කෙලෙස් නසා උත්තම මහ රහත් පදවි ලබන්නේ මලනුවන්ද මහපන්තක හිමියන් හට සිහිවන්නේ ඔහුටත් මේ සුවය දෙන්න අනුකම්පා සිත්වන්නේ මලනුවන්ව කැඳවාලා කාරණාව විමසනවා සම්බුදු හිමි හමුවට ගොස් මල්ලී ගැන පවසනවා බුදු සමිඳුගේ මහ කරුණා සෙනෙහස පෙර හිමි වෙනවා චුල්ල පන්තකත් සම්බුදු ශාසනයට යොමු වෙනවා මේ ආකාරයෙන් මහා පන්තක තෙරුන් සියලු කෙලෙසුන් නසා රහත් පදවි ලැබීමෙන් ලැබූ සුවය තම මලනුවන්ටත් ලබා දෙන්නට ඕන කියලා චුල්ලපන්තකවත් පැවිදි කරන්නට වුණා චුල්ලපන්තක තෙරුන් පැවිදි වී සාර මාසයක් ගත වූ නමුත් එකම ගාථා පදයක්වත් මතක තියාගන්න බැරි වුණා ඔහු සාර මාසයක්ම එකම ගාථාවක් පාඩම් කරනවා එහෙත් එය මතක හිටින්නේ නැහැ මුල් පදය කියාලා දෙවන පදයට ගිය විට මුල් පදය අමතකයි මෙනම් සසරේ දොසක් මෙයි පෙර එක් භවයක පාලිගෙන ගන්නා හිමි නමක් මුල් කරන් කෙලිකවට කම් කලෙන් එහිමි නොම ඉගෙනගෙන දුකින් ගත වූනියා ඒ මහා පාපයෙන් අද මෙසේ සිදු වෙතැයි මේ ආකාරයෙන් සාරමසක් එකම ගාථාව පාඩම් කළත් එක පදයක්වත්
මතක තියාගන්න බැරි වුණා. පළමු පදයේ පාඩම් කර දෙවන පදයට ගිය විට පළමු පදය අමතකයි. මෙසේ ගත වී ගිය තැන මහා පන්තක හිමි දැනගෙන මේ කාරණාව සාරමාසයක් ගිය තැන එකම ගාථාවක්වත් පාඩම් කරගත නොහැකි. මොහුට කෙසේ පැවිද්ද සඵල කරගත හැකිදැයි කියා පන්සලෙන් යන්න කියා චුල්ලපන්තක තෙරුන්ට මහා පන්තක තෙරුන් කියනවා. ඔබට නොහැක මේ විදියට ශාසනයේ ඉන්න. එක බණ පදයක්වත් බෑ මතක තියාගන්න. පෙර කළ මහ කරුමයක්ය දැන් වටහා ගන්න. කරුණාකර මේ අරමෙන් සිවුරු හැරලා යන්න. අපමණ දුකින් හිමියන් දැන් පසු වෙනවා. අයියා නිතර නිතරම දොස් පවසනවා. එබැවින් කුමට තව ඉන්නේ සිත් වෙනවා. හෙට උදයේම මේ අරමෙන් පිට වෙනවා. හිමිදිරි උදෑසන හිමියන් පිට වෙන්නේ. ලෝතුරු පියා සක්මන් සුවයෙනි උන්නේ. කොහෙද චුල්ල පන්තක ඔබ මේ යන්නේ. හිමියනි ගෙදර යන්නයි මම සැරසෙන්නේ. වැඳ බුදු සිරිපාතුල් බුදු හිමි ආසල සිට අසනවා බුදු සමිඳු කාරණ හිමිගෙන් එවිට. පවසයි සියලු විස්තර බුදු සමිඳුනට. එක බණ පදය කුදු බැහැ පාඩම් කරගන්ට. ලෝතුරා බුදු පියාණන් වහන්සේ මට සතර පද ගාථාවක් සාරමාසයක් ගියත් පාඩම් කරගත නොහැකි වුණා. එනිසා මහා පන්තක තෙරුන් මට පැවිදි බව සඵල කරගත නොහැකි කියා සිවුරු හැර යන ලෙස කීවා. ඔහුගේ අකමැත්තෙන් මම කුමටද තවත් මෙහි සිටින්නේ. එනිසායි මම මේ යන්නේ චුල්ලපන්තක. ඔබ කොහේවත් යන්න එපා. එන්න මා සමග විහාරයට යන්න. ලෝතුරා බුදු හිමියන් චුල්ලපන්තක තෙරුන් විහාරයට කැඳවාගෙන ගොස් සුදුරෙදි කඩක් අතටදී රජෝහරණං
යන පාඨය කියමින් ඔය රෙදි කඩ පිරිමදින්න යයි කියමින් බුදුන් ප්‍රදාන මහා සංගරුවන ජීවක වෙදතුමාගේ නිවසේ දහවල් දානයට වැඩම කරනවා. එන්න චුල්ල පන්තක ඔබ මා සමගින් යන්න මෙන්න මෙතන වාඩි වෙන්න මේ රෙදි කඩ ගන්න. මෙදෙස බලා සිත එක අර මුනෙහි තියා ගන්න. රජෝ හරණ යැයි කියමින් පිරිමැද මැද ඉන්න. සුදු රෙදි කඩ කිලිටියුණා අනියත බව පසක් වුණා. සම්බුදු ගුණ බලයෙන් හිමි කෙලෙස් නසා රහත් වුණා. කෙලෙස් නසා රහත් වුණා. ජීවක වෙද ගෙදර එදා මහා ධනකි තිබුණේ සදා. බුදු හිමියන් ඇතුළුව මහා සංගරුවනට දෙන්න පුදා. සංගරුවනට දෙන්න පුදා. ජීවක වෙදතුමා බුදුරජාණන් වහන්සේට පැන් පිළිගන්වන විට උන්වහන්සේ අතින් පාත්‍රය වසා ආරාමයේ තව භික්ෂූහු සිටිති ප්‍රකාශ කරනවා. මහා පන්තක තෙරුන් ස්වාමීනි විහාරයෙහි භික්ෂූහු නැතැයි ප්‍රකාශ කරනවා. ඇති නැති බව දැන එන්නයි මිනිසෙකු යැවූ කල චුල්ල පන්තක තෙරණුවෝ මාගේ සොහොයුරාණන්ට භික්ෂූන් ඇති බව පෙන්වමී සිතා සිවුරු මහන සිවුරු සෝදන සිවුරු පඬු පොවන පාඩම් කරන දහස් ගණන් භික්ෂූන් අඹවනය පුරා මවා පෙන්වනවා. එය දුටු මේ පුරුෂයා බොහෝ භික්ෂූහු සිටිතැයි නැවත ගොස් ප්‍රකාශ කරනවා. එවිට බුදු පියාණන් වහන්සේ කියනවා චුල්ල පන්තකයන් කැඳවන් එන්නේ කියලා. එසේ කී විට සියල්ලෝම මම චුල්ල පන්තකයයි කියන්නට වුණා. ඒ බවද බුදු පියාණන් වහන්සේට සැලකලා එසේනම් පළමුව කියන කෙනාගේ අතින් අල්ලගන්න යයි බුදුහාමුදුරුවෝ කියනවා. එසේ කළ විට සියලු දෙනා අතුරුදහන් වුණා. මේ ආකාරයෙන් චුල්ල පන්තක තෙරුන් වැඩම කරවලා දන් පුදා අනුමෙවිනි බණ දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා විහාරයට වැඩම කරනවා. බුදු හිමි පිහිට උනි මේ ලෙස කරුණාවෙන් සැනසුම චුල්ල පන්තක හිමි ලැබුවෙන් දිනුවා සසර කෙලෙසුන් සිඳ දැමීමෙන් සැනසෙමු අපිත් ඒ බුදු බණ ඇසීමෙන් සිතට සතුට දහම තුලින් නිබඳ දැනේවා. අඳුරු පාප මල ජීවිත තුලින්
නැසේවා දහම් මගේ සිත යොමන්න බුදුබණ එක් වේවා අමා මහ නිවන් සුවෙන් ලෝසත සැනසේවා අමා මහ නිවන් සුවෙන් ලෝසත සැනසේවා අමා මහ නිවන් සුවෙන් ලෝසත සැනසේවා